ආසම විෂය ගණිතය. හරි පුතේ. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද හරි ලස්සන දවසක අද සුවිශේෂී දවසක් නේ පුතේ. ඇත්තටම අද නත්තල් දවසේ මම කල්පනා කරා පැටවුන්ට මොනවද දෙන්න පුළුවන් ටැග් කියලා. ඉතින් කල්පනා කරලා බැලුවා දෙන්න කිසිම ටැග්ගක් මා සතුව නැහැ. මා සතුව තියෙන එකම ටැග්ග දැනුම විතරයි. ඉතින් උදයංග සර් තීරණය කරා අද නත්තල් දවසේ පුතාලට හොඳට උගන්වන්න දැනුම දෙන්න. ඒකට කැමති නේ පුතේ? නේ? ඔව්. ඊළඟට විශේෂ නිවේදන කීපයක් තියෙනවා පුතේ චුට්ටක් අහගෙන ඉන්න. මෙන්න මේ කියන කාරණා ටික හොඳට ලියා ගන්න. පොත් කොහේ කොල කෑලි වල ලියලා මේ කොල කෑලි වල ලියලා විසික් කරන්නේ නැතුව පොතේ ලියා ගන්න ඔතනම. ඔතනම ලියා ගන්න පොතේ. එතකොට අර නෝට් එක බලනකොට අහු වෙනවා. පුතේ 25 අදනේ 26 නෙමෙයි 27 27 වෙනි සඳුදා සුපුරුදු පරිදි අර සෙනසුරාදා වගේම 12ට මධ්‍යහන 12ට පුතේ අමතර දවසකට පන්තිය දානවා. ඒ මොකද සර් අමතර දවසක් දාන්නේ? අමතර දවසක් දාන්නේ පුතේ ගිය සතියේ පොයේනේ. පොයට උගන්වන්න උන්නේ නැහැ මම. උදයන්ක සර් ප්‍රතිපත්තියක් වශයෙන් පොයට උගන්වන්නේ නැහැ. ඒ සඳහා අමතර දවසක් දාන්න. ඒ නිසා පුතේ හෙට නෙමෙයි අනිද්දා සඳුදා. පස්වරු 12ට මධ්‍යහන 12ට පන්තිය කියන්නේ මේ ටයිම් එකමයි. සෙනසුරාදා යන ටයිම් එකටම 6-7-8 ඔක්කොම පන්ති ටික නැවත කරලා දෙනවා. ඒක මගේ යුතුයකම. ඒක අනිවාර්යෙන් කරන්නේ නැත්නම් මං ගතිපු මුදලට සාධාරණයක් ඉෂ්ට කරන්න මං බැඳිලා ඉන්නවා පැටියෝ. හරිද? මොකද මට නැත්තම් නිින්ද යන්නේ නැහැ. ඒ නිසා මගේ ආදරණීය පැටවුන්ට කියන්නේ අනිවාර්යෙන් මේක ලියා ගන්න. අනිවාර්යෙන් එන්න ඕන. අමතර දවසක් දැම්මම ළමයි අඩු වෙනවා නම් ඒ ළමයින්ගේ ක්වොලිටියක් නැහැ. අදිසියෙන් හරි පුතාලට පන්තියක් තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. රෙකෝඩින් පහසුකම පුතාලට ලැබලා තියෙනවා. වෙබ්සයිට් එක ඔස්සේ ඔබට රෙකෝඩින් පහසුකම ලබා ගන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. වෙලාව ප්‍රශ්නයක් කරගන්න එපා. දවස පුරාම ඕනම වෙලාවක රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි. ඕක තමයි වැදගත්ම නිවේදනේ. අනිත් කාරණේ තමයි මම අද හිතුවා මේ නත්තල නිසා ළමයි ගොඩක් අඩු වෙයි කියලා. නමුත් පුදුමක මහත සුපුරුදු පරිදි ඒ ගාන අදියටම ඉන්නවා. ඒක තමයි පුතේ ලංකාවෙම ඉන්න ජෙනුයින් දෙමාපියොන්ගේ ජෙනුයින්ම දරුවෝ ටික ඉන්නේ මට. වැදගත්ම දෙමාපියොන්ගේ වැදගත්ම දරුවෝ ටික ඉන්නේ මට. මට ඒක දැනෙනවා පුතේ. මට ඒක කියන්න මට අයිතියක් තියෙනවා. මොකද මාර විදියට වැදගත් විදියට කෝල් එකක් දුන්නත් දෙමාපියෝ මාර වැදගත්. සර් චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මං පුළුවන් අම්මේ කියන්න. අර ඒ වගේ කතා කරන්න පුළුවන්ද කියලා අහලා හරි වැදගත් විදියට කතා කරන සුපිරි දෙමාපියෝ ටිකකගේ දරුවෝ බව පේනවා. දැන් ඉස්සර මම ඔය වෙන වෙන පැතිවලත් මම උගන්වලා තියෙනවා. අමතර දවසක් දැම්මට පස්සේ ළමයි එන්නේ නැහැ. නත්තල් දවසට ළමයි එන්නේ නැහැ. ඒ විශේෂ දවස්වලට ළමයි එන්නේ නැහැ. එතනින් පේන්නේ ඒ කට්ටියන්ගේ ජෙනුයින් නැතිකම, වැදගත්කමක් නැතිකම. හැබැයි මගේ පැටවු ටික එහෙම නැහැ. පට්ට සුපිරි නියමයි. හරි. මම ගිය සතියේ කතා කරේ පුතේ සංඛ්‍යා රටා පාඩමේ අවසානම හරියේ නැට්ට හරියේ චුට්ටක් ඉතුරුණා. අනිත් ඔක්කොම අපි කරලා ඉවරයි. හරි. මං චුට්ටක් මුලින් නම් මම වේගෙන් මතක් කරනවා. මං ළමයින්ගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න හදන්නේ. ළමයින්ගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න හදන්නේ. ලෑස්ති වෙන්න. සුපිරි ප්‍රශ්න ටිකක් අහන්න හදන්නේ. විනාඩි දෙකක් දෙන්න නෝට් එක චුට්ටක් බලා ගන්න. අවශ්‍ය නම් නෝට් එක චුට්ටක් බලා ගන්න මල්මි. අවශ්‍ය නම් නෝට් එක චුට්ටක් බලා ගන්න. නැගිටලා ප්‍රශ්න අහන්න හදන්න. කැමරා ඔන් කරන්න. ඔය අත්උස්සපු කාණ්ඩයත් පල්ලෙහාට දාන්න. කැමරා ඔන් කරපු පැටවුන්ට උඩට එන්න දෙන්න. මම කියන කෙනා නැගිටලා උත්තර දෙන්න. නැගිටින්න ඕනේ නැහැ. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. හා. ලෑස්ති. මුලින් ඉඳන්ම පාඩම මතක් කරන්න හදන්න.
හරි. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඔය අතුස්සප කාණ්ඩයත් පොඩ්ඩක් පල්ලෙහාට දාන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. කැමති කෙනෙක් අත උස්සන්න පුළුවන් කෙනෙක් ඒ පෞරුෂය තියෙන කෙනෙක්ට විතරයි මම කැමරා එක ඔන් කරන්නේ. මයික් එකත් ඔන් කරන්න. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා රටාවක් යනු කුමක්ද? දන්න කට්ටිය අත උස්සන්න. ගවිඳු. පළමු පදය හැර සෑම ඊළඟ සෑම පදයක්ම බිහි වන්නේ කිසියම් නීතියකට අනුව නම් එම සංඛ්‍යා රටාව එම සංඛ්‍යා සමූහයේ සංඛ්‍යා රටාවක් වේ. රයිට්. අපුඩයක් ගන්න අපේ කොළුට. හයියෙන් අපුඩයක් ගන්න. සුපිරි. මාරු නියමයි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. සංඛ්‍යා රටාවක පොදු පදයක් යනු කුමක්ද? පොදු පදය. සාධාරණ පදය. නිමානි. සංඛ්‍යා රටාවක සෑම නියෝජනය කරන පදය සංඛ්‍යා රටාවේ සාධාරණ පදය නොහොත් වෙනි පදය ලෙස හැඳින්වේ. සුපිරි පුතේ. මාර සතුටුයි. සංඛ්‍යා රටාවක තියෙන සියලුම පද සංඛ්‍යා රටාවක තියෙන සියලුම පද නියෝජනය කරන තනි පදය සංඛ්‍යා රටාවක පොදු පදය නොහොත් සාධාරණ පදය කියලා හැඳින්වෙනවා. සංඛ්‍යා රටාවක තියෙන සියලුම පද නියෝජනය කරන තනි පදේ. හරිනේ? හරි. ඒකත් හරි. ඊළඟ ප්‍රශ්නේ. මට කියන්න මෙන්න මේක. right 3 6 9 12 මෙම සංඛ්‍යා රටාවේ පොදු පදය කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මෙම සංඛ්‍යා රටාවේ පොදු පදය උදයන්ග සර්ගේ පන්තියට දිගටම සම්බන්ධ වුණා නම් ඔහුට ඉතා සරල දෙයක් මේක. සනුග ඉන්නවද? සයුරි. 3න් අප්පුඩියක් ගහන්න පුතේ. සුපිරි. ඊළඟට සනුගයා 5 10 15 20 මේකේ පොදු පදය කියන්න සනු පොඩ්ඩක් ඉන්න. දැන් කියන්න පුතේ. 5න් very good. මේකට කියන්නේ පුතේ ගුණාකාර සංඛ්‍යා රටා. කිසියම් පූර්ණ සංඛ්‍යාවක ගුණාකාර සංඛ්‍යා රටා. මේවා මං එකින් එකට ගණන් හදන විදිය පුතාලට සුපිරියටම කියලා දුන්නා. කවුරු හරි පැටියෙක්ට තාම අහුනේ නැත්තම් බය වෙන්න එපා. රෙකෝඩින් සියල්ලම තියෙනවා. මගේ ගාව මාස 3ක රෙකෝඩින් ටික තියෙනවා. තඹ දොයිතුවකට බය වෙන්න එපා. ඔක්කොම ටික මන් දෙන්න. ඉගෙන ගන්නව නම්. හරි. ඒකත් හරි. ඊළඟට පුතේ ඊළඟ ප්‍රශ්නේ. එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය සොයන්න. පුළුවන් කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා රටාව. චතුමි දහම්සා 2න් ඍණ 1 අපුඩයක් ගහන්න පුතේ හයියේ. ලෝකේ තියෙන එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2න් ඍණ 1. මල්මි කියන්න බලන්න
සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය මොකක්ද? n වර්ග n වර්ග. very good පුතා. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය n වැඩි කිරීම n නැත්තම් n වර්ග. ඊළඟට පුතාලට අවසානට උදයන්ග සර් ඉගැන්නුවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය මොකක්ද? දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටා. සයුරි ආලෝකා. n ගුණ කිරීම n ධන 1 බෙදීම 2 සුපිරි පුතේ. n ගුණ කිරීම n ධන 1 බෙදීම 2. පට්ට නියමයි. ඔන්න ඔහොමයි වැඩ කරන්න ඕන. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ. ගිය සතියේ මම ඕක ඔප්පු කරන්න හැටි ඔක්කොම කියලා දුන්නා. දැන් ඕක කියලා දෙන්න යන්නේ. දැන් අද මං උදයන්ග සර් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ කොහොමද වැඩ ගන්නෙ? ඒ වගේම ත්‍රිකෝණ සංඛ්‍යා රටාව සමහර තැන්වල විවිධ ස්වරූප වලින් ඔයාලගේ ඉදිරියට එනවා. අන්නේ ස්වරූප දෙක තුනක් චුට්ටක් කියලා දීලා මම පාඩම ඉවර කළා. අද මම පරිමිතිය කියන පාඩම පටන් ගන්නවා. හරි. ලියන්න මෙහෙම පුතේ ගානක්. ලියන්න මෙහෙම. එකෙන් පටන් ගන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 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 ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ අංක 1 රෝමිලක් අංක 1 සංඛ්‍යා රට මුල් පද 5 ලියා දක්වන්න. විභාගෙට අහන්නෙම ওই විදියට. මුල් පද 5 ලියා දක්වන්න. මුල් පද 5 ලියා දක්වන්න. මුල් පද 5 ලියා දක්වන්න. ඊළඟට රෝමිලක්කන් 2 සාධාරණ පදය පොදු පදය නැත්තම් සාධාරණ පදය ඔය දෙකම එකයි. සොයන්න. පොදු පදය සාධාරණ පදය සොයන්න. සාධාරණ පදය. තුන්වෙනි එක 20 වෙනි පදය සොයන්න. 20 වෙනි පදය සොයන්න. 20 වෙනි පදය සොයන්න. හරි. පුළුවන් නම් හදන්න බලන්න. එකෙන් පටන් ගන්නා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මුල් පද 5 ලියා දක්වන්න. පොදු පදය සොයන්න. 20 වෙනි පදය සොයන්න. හරි. බලමු ගිය සතියේ හරියට ඉගෙනගත් එකෙක් නම් ගැට ගහලා ඕක හදන්න පුළුවන්. විනාඩි 2ක් දෙන්න. වැරදුනාට කමක් නැහැ. වරදින්න ඕන. තනියෙන් හදන්න. ඉක්මන් කරන්න. පුතේ මතක තියාගන්න විභාගෙදි බලන්නේ දැනුමට වැඩිය බලන්නේ එක්ස්පීරියන්ස් එක. අත්දැකීම. ඒ නිසා ගණන් හදන්න වැරදුනාට කමක් නැහැ.
හරි. හරිද පුතේ? හරි. යවුලා. හරි. හරි පුතේ. හරි. හදලි ඉවරද? හරි. චුට්ටක් ඉන්න. කලබල නැතුව ලස්සනට කරලා දෙන්න. හරි. එකෙන් පටන් ගන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මුල් පද පහ ලැජ්ජයි පුතේ. උදයන්ග සර් ගිය සතියේ කී පාරක් නම් ඕක කිව්වද? 1 එකට දෙකක් එකතු කරාම 3 3ට 3ක් එකතු කරාම 6 6ට 5ක් 6ට 4ක් එකතු කරාම 10 10ට 5ක් එකතු කරාම 15 ඔන්න ඔය විදියට පද පහ ලිව්වනම් අත උස්සන්න ඔබ සැබෑ දක්ෂයෙක්. ගිය සතියේ සුපිරියටම කියලා දුන්නා. ගිය සතියේ සුපිරියටම කියලා දුන්නා. හරි. ඒක හරි. ඒක හරි. ඊළඟට පුතේ පොදු පදය. පොදු පදය පුතේ හොයන්න කියන්න අනම්මනම් ඕනේ. කෙලිම ලියන්න. පොදු පදය රෝම ඉලක්කම් 2 කෙලිම ලියන්න පුළුවන්. පොදු පදය සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. බය නැතුව උත්තරේ විතරක් දාන්න. n වාරයක් n ධන 1 බෙදීම 2. ඕන්නම් පුතාලට ඕන්නම් හදලා දාන්නත් පුළුවන් පළවෙනි පදය මෙහෙමයි දෙවෙනි පදය මෙහෙමයි කියලා. කමක් නැහැ. එහෙම දැම්මත් කමක් නැහැ. ඕක තමයි ඕන. පොදු පදය n වාරයක් n ධන 1 බෙදීම 2. හරි. ඊළඟට කියනවා 20 වෙනි පදේ 20 වෙනි පදේ 20 වෙනි පදේ මහත්යෝ දුවේ මතක තියාගන්න 20 වෙනි පදේ නෙවෙයි ඕනම පදයක් අපිට ඉතා සරලව හොයාගන්න පුළුවන්. කොහොමද? මෙතන n තියෙන තැනට දාන්න 20
n තියෙන තැනට දාන්න 20. n තියෙන තැනට 20 දාන්න. මෙතනත් n තියෙන තැනට 20 දානවා. 20 දාන 1 බෙදීම 2. 20 දාන 1 බෙදීම 2. හරි. එතකොට පුතේ 20 ගුණ කිරීම 20යි 1යි එකතු කරාම 21යි. මාර නෝන්ඩි මාර ලේසි පුතේ. 20යි 1 එකතු වුණාම 21. බෙදීම 2. මේව බැරි නම් ලැජ්ජා වෙපණ යනවා. දෙවරක් 1යි. 20 දෙකෙන් බෙදුනම 10. එතකොට පුතේ 10 21න් වැඩි කරාම උත්තරේ 210යි. 10 21න් වැඩි කරාම උත්තරේ 210යි. අවංකෙන් මත උස්සන්න 210 ආවනම් සුපිරි. ගිය සතියේ මගේ පන්තියට සම්බන්ධ වුණා නම් ඔහුට මේවා ඉතාමත් සරල දේවල්. ඉතාමත් සරල දෙයක්. හරි? ඇත්තටම මේ මගේ පන්තියට සම්බන්ධ වුණා නම් ඉතාමත් සරල දෙයක් ඕක. ඉතාමත්. හරි. ඉතාමත් සරල දෙයක්. හරි. පොදු පදය n වාරයක් n ධන 1 බෙදීම 2 n තියන තැනට 20 දාපු ගමන් 20 වෙනි පදේ එනවා. 30 දැම්මොත් 30 වෙනි පදේ. 50 දැම්මොත් 50 වෙනි පදේ. හරි. සර් තව ගානක් දෙන්නලු. හා දෙන්න. ඔය වගේම ගානක් දෙන්න. කලබල නැතුව හා දෙන්නම්කෝ. සුපිරියක් දෙන්න. සුපිරියක්. ඔයාලා කවදාවත් හිතන්නේ නැති සුපිරි තැනක් කියලා දෙන්න හදන්න. හරි. මෙන්න පුතේ අංක 2. හරි. ඇඳ ගන්න ඕක. ඇඳ ගන්න. යටින් මම ප්‍රශ්න දෙන්න. හරි පුතේ. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න මෙහෙම. ඉහත රූප සටහනක ඉහත එක් රූප සටහනේ ඉහත එක් රූප සටහනේ ඇති ඉහත එක් රූප සටහනේ ඇති ත්‍රිකෝණ ගණන වෙන වෙනම සොයන්න. ඉහත එක් රූප සටහනෙහි ඇති ත්‍රිකෝණ ගණන වෙන වෙනම සොයන්න. ත්‍රිකෝණ ගණන වෙන වෙනම සොයන්න. ත්‍රිකෝණ ගණන වෙන වෙනම සොයන්න. වෙන වෙනම සොයන්න. හරි. ඊළඟට රෝමි ලක්කම් 2 පළවෙනි එක කිව්වා 2 රෝමි ලක්කම් 2 එම ත්‍රිකෝණ ගණන්
එම ත්‍රිකෝණ ගණන් කිසියම් රටාවකට පිහිටන්නේද? එම ත්‍රිකෝණ ගණන් කිසියම් රටාවකට පිහිටන්නේද? මේක සුපිරි ගානක් හොඳේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ ගානක්. හැමදාම විභාගෙට අහන ගානක්. කිසියම් රටාවකට පිහිටන්නේද? ඊළඟ එක. රෝමිලක්කන් 3. එම සංඛ්‍යා රටාවේ පොදු පදය සාධාරණ පදය කුමක්ද? එම සංඛ්‍යා රටාවේ පොදු පදය නොහොත් සාධාරණ පදය කුමක්ද? පොදු පදය නොහොත් සාධාරණ පදය කුමක්ද? සර් උගන්නන දේවල් හොඳට හරි පුතේ thank you. ගංගුලිනේ. right. සාධාරණ පදය සොයන්න. ඊළඟ එක. එම සංඛ්‍යා රටාවේ 30 වෙනි පදය සොයන්න. එම සංඛ්‍යා රටාවේ 30 වෙනි පදය සොයන්න. එම සංඛ්‍යා රටාවේ 30 වෙනි පදය සොයන්න. 30 වෙනි පදය සොයන්න. 30 වෙනි පදය සොයන්න. හරි පුතේ. පුළුවන් නම් හදන්න. මම නම් හරි කැමති වරදිනවට. මම නම් දෙයියොන්ට කියන්නේ වරදින්න ඕන. එහෙම වුණොත් තමයි මේ ළමයින්ට එක්ස්පීරියන්ස් එක හැදෙන්නේ. පුළුවන් නම් හදන්න. ඔබ අති දක්ෂයෙක්. මේක හැදුවොත් ඔබ අතිම අති දක්ෂයෙක්. ඉක්මන් කරන්න. සුපිරි ගානක් හිමින් හදන්න. කිසිම කලබලයක් නැතුව හදන්න.
හරි. පුතේ මම ඔබට පොඩි රහසක් කියලා දෙන්නම්. පෑන චුට්ටක් පැත්තකින් තියන්න. සුදු නෝනා. ඇත්තටම මේක කියලා දුන්නට පස්සේ ඇඟ හිරි වැටෙනවා. ඒ තරමට මේක රහසක්. රහසක්. පෑන පැත්තකින් තියන්න. සුපිරියටම කියලා දෙනවා. හරි? පෑන පැත්තකින් තියන්න. මේකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 1යි. මේකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව 3යි. මේකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 6යි. සර් කොහොමද ඒක ගත්තේ? ඇයි පුතේ වරන බලන්න. ලොකු 1යි, පොඩි 3යි, 4යි. දෙක දෙක ගත්තොත් 5යි 6යි. හරි. හරි. එකතු කරාම 6යි. හරි. හරි පුතේ. දැන් ඔබට පේනවද මේ තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. යකෝ මරුනේ. මතක තියාගන්න මගේ රත්තරන් දුවේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව රූපයකින් පෙන්වන්න පුළුවන් එකම තැන ඕක. මතක තියාගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව වෙන කිසිම රටාවක් රූපයකින් පෙන්වන්න බෑ. වෙන කිසිම රටාවක් රූපයකින් පෙන්වන්න තැනක් නැහැ. හැබැයි පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව රූපයකින් පෙන්වන්න පුළුවන් ක්‍රමේ තමයි ඕක. ඒ නිසා මල්මි ඕක හරි ප්‍රසිද්ධයි. හැමදාම වාර විභාගෙට දාන්නේ ඕක. ඔයාලගේ බලන්න අච්චුපොත. අච්චුපොතත් හරවල බලන්න. අච්චුපොතෙත් ඔය වගේම ගානක් තියෙනවා. නිකමට හරවල බලන්න. අච්චුපොතත් හරවල බලන්න. ඔය වගේ ගානක් නැති වුණොත් මගේ කන මං කපා ගන්නවා. හරිද? හරි. එහෙනම් මතක තියාගන්න මගේ සුදු පුතේ. මතක තියාගන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. එහෙනම් පුතේ පළවෙනි එකට උත්තරේ තමයි 1 3 6. දෙවැනි එක කියනවා එය සංඛ්‍යා රටාවක පිහිටයිද? ඔව්. ඒ තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. රෝමිලක්කන් 3. ඒකේ පොදුපදය. පොදුපදය ගන්න පුළුවන් චූටි පුතේ. පොදුපදය ගන්න පුළුවන්. n වාරයක් n ධන 1 බෙදීම 2. n වාරයක් n ධන 1 බෙදීම 2. දැන් අපෙන් අහනවා 30 වෙනි පදය. එහෙනම් පුතේ විලි ලැජ්ජයි n තියෙන තැනට 30 දාන්න. n තියෙන තැනට 30 දාන්න. එහෙනම් 30 වැඩි කරනවා 30 ධන 1 31 කෙලින්ම දාමු බා. මහ වද යන්නේ 30 වැඩි කරනවා 31න් බෙදනෝ 2කින් 30 වැඩි කරන්න 31 බෙදන්න 2කින්. එතකොට දෙවරක් 1යි දෙවරක් 15යි. 400 කීයද? 465. 465. උත්තරේ 465. අවංකේ මත උසන්න මට කලින් මේක හැදුව කට්ටිය. right සුපිරි. මාරු. ලියලා තියාගන්න පුතේ. අනිවාර්යෙන් ඔබට ගණන් වලට ලියලා තියාගන්න. මම කිව්වා කියලා ලියලා තියාගන්න. උදයන්ග සර් කිව්වා අනිවාර්යෙන් ඔබට ගණන් වලට B එන්නේ නැහැ ජීවිතේට. ඒම තමයි. හරි. හරි. නිකමට ඔයාලගේ අච්චුපතේ තියෙන ගානක් චුට්ටක් හරවලා බලන්න. සුදු. නිකමට හරවලා බලන්න. මම කියන හින්දා හරවලා බලන්නකෝ. 12 වෙනි පිටුවේ 5 වෙනි ගාන. නිකමට හරවලා බලන්න. මම දීපු ගානමයි. හරි.
මතක තියාගන්න මල්මි මතක තියාගන්න රත්තරනේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව රූපෙකින් දෙන්න පුළුවන්. ඒ රූපේ තමයි ඕක. හරි. ඕක තමයි ලස්සනම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ රූපේ. හරි. එහෙනම් මම ඔබට තව ගානක් ඕනද ඇතිනේ. ඇති. මගේ පුතාට දැන් මම අවස්ථාව දෙනවා. ලියා ගන්න ගෙදර වැඩ සියලුම මිශ්‍ර අභ්‍යාස ඔක්කොම කරන්න. ඉවරයි පාඩම ඉවරයි. අලුත් පාඩමකට යන්න හදා. සියලුම එක කරන්න උදයන්ග සර්ගේ ටියුට් එකත් අනිවාර්යෙන් කරන්න. ලබන සතියේ ඕකේ අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරමු. හරි. ලියන්න පුතේ අලුත් පාඩම දෙවනි පාඩම ඔයාලා ආසප පාඩම පරිමිතිය. අලුත් පිටුවකින් පටන් ගන්න. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. අලුත් පාඩම අලුත් පිටුවකින් පටන් ගන්න. අලුත් පාඩම පරිමිතිය. දෙවනි පාඩම දෙවනි පාඩම පරිමිතිය. සුපිරියටම කියලා දෙනවා පුතේ. බය වෙන්න එපා. හරි. පරිමිතිය. පුතාලට මම නැවත මතක් කරනවා මේ සඳුදා 27 වෙනි සඳුදා 12ට මේ පන්තියේම අමතර දවසක් තියෙනවා. ලියලා තියාගන්න. දැන් අර අලුතෙන් ආපු එකෙක් දන්නේ නැති නිසා කිව්වේ. අමතර දවසක් තියෙනවා මොකද පොයට පන්ති කරේ නැති නිසා. හරි. පරිමිතිය. හරි. දැන් අපි බලමු පුතේ පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. ලියන්න මාත් ප්‍රශ්නයක් ලියා ගන්න. පරිමිතිය යනු කුමක්ද? ලියන්න පුතේ. පරිමිතිය යනු කුමක්ද? පරිමිතිය යනු කුමක්ද? පරිමිතිය යනු කුමක්ද? පරිමිතිය යනු කුමක්ද? හරි. දෝනි පුතාලා 6 වසරේදීත් මේක ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේක මාර ලේසි. පුතේ මං අහන ප්‍රශ්නයක්. මොකද්ද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියන්නේ මොකද්ද? මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලමු. චතුමි කියන්න බලන්න. සංවෘත තල රූපයක වටේ දිග සුපිරි පැටියෝ. මරු. දනුල්ය. කිසියම් තල රූපයක වට ප්‍රමාණය නියමයි. සුපිරි. නිමානි. යම්කිසි සංවෘත සල රේඛීය තරුවක පැති සියල්ලේ දිගේ එකතුව පැති සියල්ලේ දිගේ එකතුව. අපේ මෙයා යාළුවා සංගල්ලේ අපේ. ඔව් නෙතු. මෙන්නුම් කරන්නේ. ඉක්මන් කර. හරි. බෑනේ. මයික් එකක් නැහැ. හරි පුතේ. එක එක්කෙනාගෙන් එක එක උත්තර ආවා. හැබැයි මට හරිම උත්තරේ ආවේ අපේ මෙයාගේ චතුමිගේ. මතක තියාගන්න දෝනි වටේ දිග කියන එක සාධාරණ උත්තරයක් නෙවෙයි. වටේ දිග කියන එක
අතිසාධාරණ උත්තරයක් නෙවෙයි. ඒ මොකද ඒකට හේතුව තල රූපය පුතේ සංවෘත වෙන්න ඕන. දැන් නිකමට හිතන්න මේක විවෘත වුණා. දැන් මේක විවෘතයිනේ. මේකේ පරිමිතියක් ගැන අර්ථ දක්වන්න බෑ. ඒ නිසා මතක තියාගන්න සුදු නොවන තැනකට උත්තරයක් දෙනකොට ලැජ්ජ නොවෙන්න උත්තරේ දෙන්න ඕන. ඒ නිසා විවෘත නැති කතාව අපි කියන්න ඕනේ. ඒ කියන්නේ සංවෘත. සංවෘත තල රූපයක වටේ දිග සංවෘත තල රූපයක මෙන්න මේ වටේ තියෙන දිගට කියනවා පරිමිතිය. මොකද්ද කියන්නේ පුතේ? පරිමිතිය. එහෙනම් කට ඇරලා කියන කවුරුත් මොකද්ද පරිමිතිය කියන්නේ? සංවෘත තල රූපයක වටේ දිග. සංවෘත තල රූපයක වටේ දිග. තේරුණාද? right. එහෙනම් ලියන්න පුතේ මෙහෙම. කළු පෑනෙන් හරි විශේෂ පෑනකින් ලියන්න. සංවෘත තල රූපයක සංවෘත තල රූපයක වටේ දිග සංවෘත තල රූපයක වටේ දිග සංවෘත තල රූපයක වටේ දිග වටේ දිග පරිමිතිය ලෙස හැඳින්වේ. සංවෘත තල රූපයක වටේ දිග සංවෘත තල රූපයක වටේ දිග පරිමිතිය ලෙස හැඳින්වේ. පරිමිතිය ලෙස හැඳින්වේ. පරිමිතිය ලෙස හැඳින්වේ. හරි. හරි පුතේ. හරි. පුතේ දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මම දන්නවා මේ මෙතන ගොඩ දෙනෙට බෑ. පුතේ පරිමිතිය අපේ එදිනෙදා ජීවිතේ අපිට අවශ්‍යද? පරිමිතිය කියන සංකල්පය අපේ ජීවිතේට අවශ්‍යද? ඔව්ද නැද්ද? අපේ එදිනෙදා ජීවිතයට පරිමිතිය කියන සංකල්පය අවශ්‍යද නැද්ද? පුතේ අවශ්‍යයි. අති අවශ්‍යයි. සර් මොන වගේ තැන්වලදීද ඔක අවශ්‍ය වෙන්නේ? අවශ්‍ය වෙන්නේ පුතේ හිතන්න ඔයාලගේ ඉඩමේ සුදු අපි හිතමු දැන් මල් මිලාගේ ගෙදර ඉඩමේ වැට ගහන්න ඕන. ඉඩමේ වැට ගහන්න ඕන. තාත්තා කියනවා පුතේ මේ ඉඩමේ වැට ගහන්න ඕන. මේකේ එක රවුමක් අදින්න කම්බි කොච්චර ඕනද? කම්බියේ දිග ඒ කියන්නේ එක රවුමක් අදින්න කම්බියක දිග. ඔය අහන්නේ වටේ දිග නේද? පරිමිතිය නේද? ඔව්. ඔබට මම කියන දේ පැහැදිලිද දන්නේ? විභාගෙට පරිමිතිය කියලා අහන්නේ නැහැ. ඉතා කලාතුරකින් තමයි අහන්නේ. වැට ගහනවා කියනවා. වටේ ඕන්නම් රේන් දැල්ලනවා කියලා කියන දැන් මේ හිතන්නේ මේක මේ සායක් කියලා. මේ සායේ වටේට රේන් දැල්ලනවා. ආන්න අපෙන් අහන රේන්දවල දිග. හරි. මේක ගේයක් නම් මේ වටේට බල්බ් පැල් අදිනවා. අපෙන් අහන මේ බල්බ් පැල් වල දිග. එහෙනම් මතක තියාගන්න මගේ රත්තරන් පුතේ පරිමිතිය කියන එක අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි. ඒක අති වැදගත්. ඒක කියලා නිම කරන්න බෑ. හරි. දැන් ලියන්න මාතෘකාව. මූලික තල රූපවල පරිමිතිය. අද මම උත්සාහ කරනවා
පරිමිතිය පාඩම ඉවර කරන්න. අද මම උත්සාහ කරනවා පරිමිතිය කියන පාඩම ඉවර කරන්න. හරි. ලියන්න. මූලික තල රූපවල පරිමිතිය සෙවීම. මූලික තල රූපවල පරිමිතිය සෙවීම. පරිමිතිය සෙවීම. මූලික තල රූපවල පරිමිතිය සෙවීම. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. උදයංග සර් සුපිරියටම මම දන්න ඔබ මේවා 6 දී 7 දී ඕ ඉගෙනගෙන ඇති. මට ඒවා දාලා නැහැ. මම මුලින් ඉඳලම උගන්වනවා සුපිරියටම. මට ඕන විදියට. පෑන පැත්තකින් තියන්න. සුදු පෑන පැත්තකින් තියන්න. හරි. පළවෙනි එක පුතේ සමචතුරස්‍රය. ඒයි සමචතුරස්‍රය. ආගෙන ඉන්න. පළවෙනි එක සමචතුරස්‍රය. හරි. දැන් අහගෙන ඉන්න. සමචතුරස්‍රය පුතේ කෝණ ඔක්කොම ඍජු කිසි එකෙක් ලියන්නේ නැහැ. ලියනවා නම් අමු මමු මැට්ටෙක් වෙන්න ඕන. මගේ පන්තියේදී ලියන්න බෑ. ඇහුම්කම් දීන් විතරයි තියෙන්න ඕන. අහගෙන ඉන්න. මේ පැති ඔක්කොම සමචතුරස්‍රය සමානයි. මම ගන්නෝ A කියලා. පැත්තක දිග A කියලා. එතකොට මොලේ තියෙන කෙට තේරෙන්න ඕන සමචතුරස්‍රයේ පරිමිතිය. සමචතුරස්‍රයේ පරිමිතිය ගන්න පුළුවන් ඒ වගේ හතරක් නේ. ඒල හතරක්. වටේ දිගනේ. ඒ ධන ඒ ධන ඒ ධන ඒ. ඒ කියන්නේ 4යි ඒ. අන්න. අහගෙන ඉන්න. ඔබට ඔබ මේක ඉගෙනගෙන තියෙනවා. නමුත් පුතේ මේක ඇතුලේ රහස් දෙකක් තියෙනවා. රහස් ඔබ දන්නේ නැති රහස් දෙකක් තියෙනවා. ඒ මොකද්ද සර්? අපි දන්නේ නැහෙනි. අපි දන්නේ පුතේ අපි දන්නේ නැහැ සර් ඕකේ රහස් දෙකක් තියෙනවා කියලා. අහගෙන ඉන්නකො. රහස් දෙක තමයි පුතේ ලෝකේ තියෙන ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග 4න් ගුණ කරාට පස්සේ පැත්තක දිග 4න් ගුණ කරාට පස්සේ ලැබෙන්නේ මොකද්ද? පරිමිතිය. ඒක දැනගෙන ඉන්න ඕන. ලෝකේ තියෙන ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග 4න් ගුණ කරාට පස්සේ ලැබෙන්නේ පරිමිතිය. ඒකේ අනිත් පැත්ත මල්මි අනිත් පැත්ත ලෝකේ තියෙන ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය 4න් බෙදුවට පස්සේ ලැබෙන්නේ මොකද්ද? පරිමිතිය 4න් බෙදුවට පස්සේ ලැබෙන්නේ පැත්තක දිග. තේරුණාද? හරි. එහෙනම් මට කට ඇරලා කියනවා බලන්න. සමචතුරස්‍රයක පරිමිතිය 40යි. සමචතුරස්‍රයක පරිමිතිය 40යි. පැත්තක දිග කීයද? සමචතුරස්‍රයක පරිමිතිය 40. ඕව විභාගෙට අහනම යෝධයෝ. සමචතුරස්‍රයක පරිමිතිය 40යි. පැත්තක දිග කීයේ? අතින් පෙන්වන්න පුළුවන්. අතින් කීයද? 10යි. ඒ කොහොම ඉස්සරික් ගත්තේ? ඇයි පුතේ? පැත්තක දිග 4න් වැඩි කරාම පරිමිතිය එනවා නම් පරිමිතිය 4න් බෙදුවට පස්සේ පැත්තක දිග එන්න ඕන. තේරුණාද? අත උසන්න එක තේරුණු කාණ්ඩේ. රයිට්. ඇඳ ගන්න. යටින් මම දෙන්නම් රාත්තු පෑනින් තරු ලකුණක් දාලා වැදගත් නෝට් එක. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
ඉක්මන් කරන්න. මේක ලස්සන්ට රූපය ඇඳලා මේ ටික ලියා ගන්න. මම යටින් දෙන්නම් තරු රතු පෑනෙන් තරු ලකුණු දෙකක් දාලා වැදගත් දෙක දෙන්න. ලියා ගන්න. හරි. හරි පුතේ. යටින් ලියන රත්තරනේ රතු පෑනක් අරගෙන ලියන්න මෙහෙම. ඕනෑම තරු ලකුණක් දාලා ලියන්න. ඕනෑම සමචතුරස්‍රයක මේවා හරි වැදගත්. ගොඩක් ළමයින්ගේ ඔළුවේ මේව නැහැ. ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග හතරෙන් ගුණ කළ විට පැත්තක දිග හතරෙන් ගුණ කළ විට පැත්තක දිග හතරෙන් ගුණ කළ විට පිළිතුර එහි පරිමිතිය වේ. පිළිතුර එහි පරිමිතිය වේ. පිළිතුර එහි පරිමිතිය වේ. මේව පුතේ 11 වසරේ මම උගන්වන්න ගියාට පස්සේ සමහර පැටවුන්ට මේව බෑ. මේ වගේ චූටි තැන් සියුම් තැන් බෑ. හේතුව ගුරුවරයා ඒව උගන්වලා නැහැ. මේවා ඉතා සූක්ෂමයි. මේවා අති සූක්ෂමයි. හරි. ආයිමක් කියන්නම්. ලෝකේ තියෙන ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග හතරෙන් ගුණ කළ විට ලැබෙන්නේ පරිමිතිය. හරි. දැන් ඊළඟ තරු ලකුණ. ඒකේ අනිත් පැත්ත. ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය හතරෙන් බෙදූ විට
එහි පැත්තක දිග ලැබේ. එහි පැත්තක දිග ලැබේ. හතරෙන් බෙදුව විට පැත්තක දිග ලැබේ. මොන මොකලද මේ? පට්ට නෝන්ඩි. පට්ට ලේසි. හැබැයි ඔය සරල සංකල්ප බැරුව මහ ලොකු ලොකු චණ්ඩියෝ පවා දන ගහනවා. හරිද? මේව ඕන වෙන්නේ දැන් නෙවෙයි. මතක තියාගනින් පුතේ. චූටි කාලේ උගන්නපු අයන්න ඕන උනේ 9 10 දී නේද? ඒ කියන්නේ අයන්න වැදගත් වෙන්නේ දැන් නෙවෙයි. තව ඉස්සරහට. අර මොන්ටිසෝරි කාලේ ඔයාලගේ අත අයන්නට හුරු කරේ නැත්නම් එක වසරේදී ඔබේ අත අයන්නට හුරු කරේ නැත්නම් 10 11ක් ගැන හිතන්නවත් බෑ. ඒ වගේ තමයි මෙන්න මේ චූටි සංකල්ප සමහරු හිතනවා ඇති උදයන්ග සර් මේ අනවශ්‍ය දේවල් උලුප්පනවා කියලා. කවදාවත් නැහැ. එහෙම කරලත් නැහැ, කරන්නෙත් නැහැ. ඊටමත් සියුම් තැන් මේවා. මේවා අල්ලන්න ඕන. නැත්තම් ඉස්සරහට යන්න බෑ. ආයිමක් කියනවා. ආයිම මට කියන්න. පැත්තක දිග 4න් ගුණ කරාට පස්සේ පරිමිතිය එනවා. පරිමිතිය 4න් බෙදුවට පස්සේ පැත්තක දිග එනවා. හරි. හරි. ඊළඟට ලියන්න මාතෘකාව ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. ලියන්න. ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. මෙයාතුත් ටිකක් හිතුවක්කාරයි. අමුතු ගේමක් මිනිහට ගහන්න වෙනවා. මිනිහගෙත් තියෙන රහස් දෙකක්. කලින් එකාගෙත් රහස් දෙකක් තිබුණා. මුගෙත් තියෙන අමුතු සුපිරිම රහස් දෙකක්. හරි. හරි. දැන් බලමු. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. පට්ට රහස් දෙකක් මුගෙත් තියෙනවා. හරි නියමටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. හරි. රහස් දෙක කියලා දෙන්න හදන්න. හරි. මෙන්න ඍජු කෝණාශ්‍රය. සුදු බලාගෙන ඉන්න. මම පුතාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක කෝණ ඔක්කොම ඍජු කෝණ. ඒ වගේම මේ දෙක සමානයි. ඒක දිග. මම ඒ කියලා ගන්නවා. මේකට මේක සමානයි. සම්මුඛ පාද. මේක පළල. මම B කියලා ගන්නවා. හරි. පුතේ ඕනම මොලේ තියෙන ළමයෙක් දන්නෝ ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ගන්න පුළුවන්. දිගේව දෙකකුයි පළලේව දෙකකුයි එකතු කරා නේද? ඕනම මොලේ තියෙන කෙට තේරෙන්න ඕන ඍජු කෝණාශ්‍රය පරිමිතිය ගන්න පුළුවන්. දිගේව දෙකයි පළලේව දෙකයි එකතු කරලානේ. right. එහෙනම් මම ගන්නවා ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සමානයි දිගේව දෙකයි දෙකයි a ධන පළලේව දෙකයි b. මම මේ කියන දේ සූක්ෂමව බලා ගනින් ගවිඳු හොඳටම බලා ගන්න මගේ රත්තරනේ පැටලෙනවා. දිගේව දෙකයි a පළලේව දෙකයි b එකතු කරා. දෙන්නගෙම දෙකක් එළියට ගත්තා. එතකොට ලස්සන දෙයක් වෙනවා. මොකද්ද? අන්න මතක තියාගන්න මෙතනින් අමුතු රහසක් එළියට එනවා. ඒ මොකද්ද? සර් අපිට නම් එහෙම රෙද්දක් පේන්නේ නැහැ සර්. අපිට නම් ඔහොම එකක් පේන්නේ නැහැ. මෙලෝ රහසක් අපිට පේන්නේ නැහැ. ඒක තමයි මොලේ නැහැ කියන්නේ. මොලේ නැහැ කියන්නේ ඒකටනේ. හරි. මොලේ තියෙන කෙට්ට නම් රහස පේන්න ඕන. මොකද රහස? මතක තියාගන්න. දිගයි පළලයි එකතු කළා දෙකෙන් ಗುಣ කරගම පරිමිතිය එන්න ඕන. අන්න මතක තියාගන්න රත්තරනේ ලෝකේ තියෙන ඕනෑම ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි එකතු කළා දෙකෙන් ಗುಣ කරාට පස්සේ අනිවාර්යෙන් ලැබෙන්නේ මොකද්ද? පරිමිතිය. මේක දැනගෙන ඉන්න ඕනේ. අත උස්සන්න එක අවංකවම ටච් වුණා නම් සර් අපේ ඉස්කෝලේ ළමයි සර් ගණන් හදන්නේ ඔහොම නෙවෙයි සර්. දිගේව දෙකක් අරගෙන
පළලේව දෙකක් අරගෙන වෙනම එකතු කරනවා. ඒ කට්ටියන්ට කියන්නේ ප්‍රාථමික. ඒ කියන්නේ මොන්ටිසෝරි මට්ටමේ ළමයි. හැබැයි මම මේ ළමයි ටික හැඩගස්සන්නේ උසස් පෙළ මැක්ස් හරි බයෝ වලට හරි. අත උසන්න මැක්ස් හරි බයෝ හරි කරන කට්ටියත් උස්ස. අන්න එහෙම එකෙක්ට තමයි මම වටින්නේ. ආර්ට් කොමර්ස් කරන්න හිතන් ඉන්නවා නම් ටෙක්නොලොජි කරන්න හිතන් ඉන්නවා නම් වහාම මේ පන්ති ඔබට සුදුසු නැහැ. තරහ වෙන්න එපා. මම මේ හදන්නේ උසස් පෙළ දරුවෙක්. සාමාන්‍ය පෙළට ගණන් ඔබගේ ගෙවල් ළවට ඉන්න ගුරුවරු හොඳටම ඇති. දැන් ඔයාලගේ ගෙවල් ඔය ඉන්නෝනේ බෙලියත්තේ ඉන්න ගුරුවරු 28ක් ඉන්නවා. ගණන් උගන්වන ගුරුවරු විතරක් 28ක් ඉන්නවා. ඒකෙන් 12ක් මම නිකමට පුතේ මං හොයන ඒවා. ඕපදූප නෙවෙයි නිකමට හොයන්නේ. ගණන් ගුරුවරු විතරක් බෙලියත්තේ ප්‍රදේශي 28ක් ඉන්නවා. ඒකෙන් 12 දෙනෙක් කිසිම රජයේ පාසලක උගන්වන්නේ නැහැ. 8 දෙනෙක්ට උගන්වන්න සුදුසුකමක්වත් නැහැ. ඒ කියන්නේ වැඩ තුනම පෙළ උසස් පෙළ. නමුත් උගන්වන්නේ ගණිතය. ඒව වෙනම කතාවක්. ඒව අපිට දන්නේ. ඒ වගේ ගුරුවරයෙක් ගාවට ගියා නම් ගණන් වලට එකක් ගන්න පුළුවන්. මට ඕන සාමාන්‍ය පෙළට එකක් ගන්න ළමෙක් නෙවෙයි. මට ඕන උසස් පෙළ සංයුක්ත ගණිතයේ එකක් ගන්න දරුවෙක්. එහෙනම් පුතේ අහගෙන ඉන්න. පුතේ මේව ඒවට ඕන. මේ රහස් ඕන ඒවට. පුතේ ලෝකේ තියෙන ඕනෑම ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි එකතු කළා දෙකෙන් ගුණ කරා නම් ලැබෙන්නේ පුතේ පරිමිතිය. දැන් ඒකේ අනිත් පැත්ත චූටි. ඒකේ අනිත් පැත්ත ඍජු කෝණාශ්‍රික පරිමිතිය දන්න වෙලාවට ඒක දෙකෙන් බෙදුවොත් මොකක්ද දෙන්නේ? ඍජු කෝණාශ්‍රික මොලේ කල්පනා කරලා උත්තර දෙන්න පැටියෝ ඍජු කෝණාශ්‍රික පරිමිතිය දෙකෙන් බෙදුවට පස්සේ මොකක්ද දෙන්නේ? දිග්ගයි පළලේ එකතුව. මතක තියාගන්න. හරි? මම ඒක මෙහෙම තහවුරු කරන්නම්. පුතේ ඍජු කෝණාශ්‍රික පරිමිතිය 40යි. ඍජු කෝණාශ්‍රික පරිමිතිය 40යි. හරි. මට කියනවා පුළුවන් නම් දිගයි පළලේ එකතුව කීයද? ඍජු කෝණාශ්‍රික පරිමිතිය 40යි. මට කියන්න දිගයි පළලේ එකතුව. ඕව විභාගෙට අහනවා පුතා. නිමානි දිගයි පළලේ එකතුව කීයද? මයික් එක ඔන් කරා. සර් මුළු පරිමිතිය 4යි. එතකොට දිග පළල එකතුව සෙන්ටිමීටර 20. මට කියන්න දෝනි ඕකට ගැලපෙන දිගකුයි පළලකුයි 5යි 15යි. 5යි 15යි. අන්න බලන්න. ඕව විභාගෙට එනවා පුතේ සූක්ෂම තැන්. එක තියාගන්න පරිමිතිය දීලා අපිට කියනවා ඒ ඍජු කෝණාශ්‍රයට ගැලපෙන දිගයි පළලයි සොයන්න. හරි? එතකොට මොලේ තියෙන එකෙක් කරන්නේ පරිමිතිය දෙකෙන් බෙදුවට පස්සේ 20යිනේ. 20 කියන්නේ දිගයි පළලේ එකතුව. එතකොට දිගයි පළලයි එකතු කරාම 20 හැදෙන විදියට ගැලපෙන දිගයි පළලක් දාන්න. 15යි 10යි. sorry 15යි 5. තේරුණාද? 8යි 12. ඔය වගේ ගැලපෙන එකක් දාන්න. මම මේ කියන කාරණේ තේරුණු කටියට උස්ස. right okay. මේක ලියා ගන්න. මම යටින් තර ලකුණු දෙකක් දාලා මැච් එක ගහලා දෙන්න. ඉක්මන් කරන්න.
හරි පුතේ. යටි ලියන්න. රතු පෑනක් අරගෙන. රතු පෑනේ ලියන්න. රතු පෑනේ ලියන්න මෙහෙම. හරි. පළවෙනි තර ලකුණ ඕනෑම ඍජුකෝණාශ්‍රයක ඕනෑම ඍජුකෝණාශ්‍රයක ඕනෑම ඍජුකෝණාශ්‍රයක ඕනෑම ඍජුකෝණාශ්‍රයක නේහන්සා මොකෝ නටන්නේ ඕනෑම ඍජුකෝණාශ්‍රයක දිග සහ පළලෙහි එකතුව දිග සහ පළලෙහි එකතුව දිග සහ පළලෙහි එකතුව පළලෙහි එකතුව දෙකෙන් ගුණ කළ විට දෙකෙන් ගුණ කළ විට ලැබෙනුයේ එහි පරිමිතිය වේ දෙකෙන් ගුණ කළ විට එහි ලැබෙනුයේ පරිමිතිය වේ දිග සහ පළලෙහි එකතුව දෙකෙන් ගුණ කළ විට ලැබෙන්නේ එහි පරිමිතිය වේ. හරි. ඒකේ අනිත් පැත්ත ඊළඟ තර ලකුණ. ඊළඟ තර ලකුණ ඕනෑම ඍජුකෝණාශ්‍රයක ඕනෑම ඍජුකෝණාශ්‍රයක ඕනෑම ඍජුකෝණාශ්‍රයක ඕනෑම ඍජුකෝණාශ්‍රයක පරිමිතිය 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 දෙකෙන් බෙදූ විට පරිමිතිය දෙකෙන් බෙදූ විට පරිමිතිය දෙකෙන් බෙදූ විට ලැබෙනුයේ දිග සහ පළලෙහි එකතුව වේ. 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 හරි. ගණන් ටිකක් මම පස්සේ දෙන්නම්. දැනට ඔව අවබෝධය තියෙන්න ඕන. ඇත්තටම පුතේ 6 වසරේදී 7 වසරේදී ඔය ඉගෙනගෙන තියෙන්න ඕන. හරි. ඊළඟ එක. ලියන්න. සමපාද ත්‍රිකෝණය. ඒකත් විභාගෙට අහනවා. එයතුත් සුපිරි. සමපාද ත්‍රිකෝණය. එයා නියමයි. එයත් විභාග වලට අනිවාර්යෙන් අහන කෙනෙක්. සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. පාද තුන විශාලත්වයෙන් සමානයි. පාද තුන විශාලත්වයෙන්ම සමානයි. පාද තුනම සමාන නිසා අපි ඔකට කියනවා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සම්පාද ත්‍රිකෝණය. හරි. එහෙනම් පුතේ සමපාද ත්‍රිකෝණයක
පරිමිතිය ගන්න පුළුවන් විලිලැජ්ජයි ඒල 3යි ඒ ධන ඒ කියන්නේ 3යි ඒ දැන් මොලේ තියෙන කෙට්ට ඔතනින් රහස් දෙකක් මතු වෙන්න ඕන දැන්වත් රහසක් ආව නම් අත උස්සන්න බලන්න මගේ දැන් ඉගෙන ගත්ත පොඩි එකෙක් නම් දැන් මෙච්චර වෙලා හරියට ඉගෙන ගත්ත නම් රහස් දෙක ඔටෝ වෙන්න ඕන රහස් දෙක ඔටෝ ඔලුවට එන්න ඕන මොකද රහස් දෙක බලමු නෙතුක කියන්න බලන්න සමපාද ත්‍රිකෝණයක පැත්තක දිග හොයන්න පුළුවන් 3න් ගුණ කරලා ඊට පස්සේ පරිමිතිය 3න් බෙදුවට පස්සේ එක පාදයක දිගෙයි. very good අපුඩයක් ගහන්න නෙතුකයට චුට්ටක් පැටලුණා හරිද නෙතුකයා කියන්නේ මෙහෙමයි ඕනෑම සමපාද ත්‍රිකෝණයක පරිමිතිය ගන්න පුළුවන් පැත්තක දිග 3න් වැඩි කළා නේ පුතේ ඒකේ අනිත් පැත්ත ඕනෑම සමපාද ත්‍රිකෝණයක පරිමිතිය දීලා තියෙන වෙලාවට පැත්තක දිග ගන්න පුළුවන් 3න් බෙදලා ඒකනේ කියන්නේ නේ හරි පුතේ ඇඳගන්න ඉක්මන් කරන්න netmi hansika class එකෙන් අයින් වෙන්න netmi hansika class එකෙන් අයින් වෙන්න right okay මං කිව්වොත් කරන්න ඕන නැත්නම් අයින් කරනවා මම අයින් කරොත් කිසිම ළමයෙක්ට ඇතුළට එන්න බෑ කොච්චර කරත් එන්න බෑ ඒ නිසා මට කියලා අයින් කරව ගන්න එපා ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගන්න බහුබූත නටන්න එපා ඉක්මන් කරන්න හරි යටි ලියන්න මෙහෙම රතු පෑනින් ලියන්න ඕනෑම සමපාද ත්‍රිකෝණයක ඕනෑම සමපාද ත්‍රිකෝණයක ඕනෑම සමපාද ත්‍රිකෝණයක පැත්තක දිග 3න් ගුණ කළ විට සම්පාද ත්‍රිකෝණයක පැත්තක දිග 3න් ගුණ කළ විට පැත්තක දිග 3න් ගුණ කළ විට පරිමිතිය ලැබේ පැත්තක දිග 3න් ගුණ කළ විට පරිමිතිය ලැබේ හරි
පරිමිතිය ලැබේ. ඊළඟට පුතේ ඊළඟ තාරු ලකුණ ඕනෑම සමපාද ත්‍රිකෝණයක සම්පාද ත්‍රිකෝණයක පරිමිතිය 3න් බෙදූ විට පැත්තක දිග ලැබේ. පරිමිතිය 3න් බෙදූ විට පැත්තක දිග ලැබේ. පරිමිතිය 3න් බෙදූ විට පැත්තක දිග ලැබේ. හරි. පැත්තක දිග ලැබේ. හරි පුතේ. හරි. ඇති. ඒ ඔය ටික ඇති. හොඳටම ඇති. හරි. පාඩම ඉවරයි. හොඳේ. ඇත්තටම පාඩමේ තව උගන්වන්න දෙයක් නැහැ. කොච්චරයි තියෙන්නේ. හරි. දැන් ලියන්න මෙහෙම. ලියන මාතෘකාව. සංයුක්ත සල්ල රේඛීය තල රූපයක පරිමිතිය සෙවීම. අලුත් මාතෘකාවක්. සංයුක්ත සල්ල රේඛීය තල රූපයක පරිමිතිය සෙවීම. සංයුක්ත සල්ල රේඛීය තල රූපයක පරිමිතිය සෙවීම. හරි. සංයුක්ත සල්ල රේඛීය තල රූපයක පරිමිතිය සෙවීම. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. ආයේ මේක තමයි පාඩමේ හදවත. මේක ඉගෙනුවට පස්සේ තවත් උගන්වන්න කිසිම දෙයක් නැත්ත. ඒ කියන්නේ පාඩම ඉවරයි කියන එකනේ. මේක ඉගෙනුවට පස්සේ තවත් උගන්වන්න දෙයක් නැහැ. බලන්න ඕනනම් හරවල බලන්න, අච්චු පොතේ හරවල බලන්න. මේක තමයි අවසාන මාතෘකාව. මේක තමයි අවසානම මාතෘකාව. ඊටමත් චූටි පාඩමක්. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. හරි. දෝනි පුතේ පෑන පැත්තකින් තියන්න නියමටම කියලා දෙනවා. දඩ ගණන් සෙට් එකකුත් හදනවා. අගින්. සංයුක්ත මං ඉස්සෙල්ලා මාතෘකාව තේරුම් කරලා දෙන්න. සංයුක්ත කියන්නේ පුතේ සංයුක්ත කියන්නේ එකට සම්බන්ධ වෙච්ච මික්ස් වෙච්ච ඔතල් දන්නෝ සංයුක්ත ගණිතය උසස් පෙළ ගණිතයට කියන්නේ හරි සංයුක්ත ගණිතය කියන්නේ පුතේ සංයුක්ත ගණිතය මේක තමයි උසස් පෙළ ගණිතය. උසස් පෙළ ගණිතයේ නම තමයි සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතය කියන්නේ පුතේ ව්‍යවහාරික ගණිතයයි සුද්ධ ගණිතයයි එකතු වෙලා පුතේ ව්‍යවහාරික ගණිතයයි මේ වචන ගැන වැඩි හිතන්න එපා. ව්‍යවහාරික ගණිතයයි සුද්ධ ගණිතයයි එකතු වුණාම සංයුක්ත ගණිතය හැදෙනවා. හරි. එතකොට පුතාලට තේරෙන්න ඕන සංයුක්ත කියන එකේ තේරුම එකතුවක් සම්බන්ධ වීමක් එක්වීමක්. එහෙනම් මේ සංයුක්ත කියන එකේ තේරුම තල රූප දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ වීම. තල රූප දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ වෙනවා. එකට සම්බන්ධ වුණාට පස්සේ පුතේ ඒකත් තල රූපයක්. ඒ කියන්නේ සර් ඒ කියන්නේ බං
ඔන්න ඔහම ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මෙතන තවත් ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරි? ඔය දෙක එකට සෙට් කරනවා. ඔය දෙක එකට සෙට් කරනවා. එතකොට මේක සංයුක්ත තල රූපයක්. ඔබට මම මේ කියන දේ තේරෙනවද? අත උසන්න තේරෙන කට්ටිය? නියමයි. තල රූප දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එකතු වීමෙන් සෑදෙන තල රූපයට කියනවා සංයුක්ත තල රූපය. පැහැදිලිද? එරා ලියන්න. තල රූප දෙකක් හෝ ඊට වැඩි ගණනක් තල රූප දෙකක් හෝ ඊට වැඩි ගණනක් දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එකතු වීමෙන් තල රූප දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එකතු වීමෙන් හරි. තල රූප දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එකතු වීමෙන් සෑදෙන තල රූපය පෑන මාරු කරන්න සංයුක්ත තල රූපයක් ලෙස හැඳින්වේ. පෑන මාරු කරන්න. එතකොට හයිලයිට් වෙනවා. සංයුක්ත තල රූපයක් ලෙස හැඳින්වේ. සංයුක්ත තල රූපයක් ලෙස හැඳින්වේ. සංයුක්ත තල රූපය තියෙන්නේ. හරි පුතේ. දැන් ඔන්න බොරු කියන්න ඕනේ නැහැ. ගැඹුරු තැනකට යන්න හදන්නේ. මෙතන මම ගියපු පාරකනේ මම පුතාලා එක්කන් යන්නේ. මෙතනින් යනකොට මමත් ටිකක් එරුණා. ඒ නිසා ගැඹුරුයි. පෑන පැත්තකින් තියන්න. හොඳ හුස්මක් ගන්න. සුපිරියටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. හරි. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. 20යි සෙන්ටිමීටර් දිග 10යි සෙන්ටිමීටර් පළල. බය වෙන්න එපා. මමනේ කියන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. 20යි සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර්. දැන් මම පොඩි ඔය දෙක එකතු කළා අලුත් තල රූපයක් හදනවා. ඔය දෙක එකතු කළා අලුත් තල රූපයක් හදනවා. මං අහන්නම් පොඩි ප්‍රශ්නයක්. සුදු මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මට ඍජුව උත්තර දෙනවද? රයිට්. මම ප්‍රශ්නයක් අහන්න. මට උත්තර දෙන්න මෙන්න මේ අලුත් එකාගේ පරිමිතිය මුන් දෙන්නගේ පරිමිතියන් දෙක එකතු කරාම ලැබෙන පරිමිතියට සමානද නැද්ද? ආයිමත් අහනවා. අලුත් එකාගේ වටේ දිග දැන් මුගේ පරිමිතිය වෙනම හොයන්න පුළුවන්. මුගේ පරිමිතිය හොයලා ඒ දෙක එකතු කරාම එනවනේ. එනාගේට සමානද නැද්ද? සමාන නම් සමානයි කියලා හිතා නැත්තම් නෑ කියලා හිතා. නෑ? සමාන නෑ? අනේ අම්මේ හපු
එහෙම එකක්වත් හිතා ගන්න බෑ. ලැජ්ජයි. මම නම් කියන්නේ මුගේ පරිමිතියයි එකතු කරාම මුගේ පරිමිතිය එන්න ඕන. එන්න එපා. මොකද උන් දෙන්න එකතු කරලානේ මෙතන හැදුවේ. අත උසන එක යස්ද නෝද? මම කියන එක හරිනම් යස් දාන්න නැත්තම් නෝ. මතක තියාගන්න. වැරදි. උදයන්ග සර් වැරදි. ඉමුකෝ. දැන් මට හිතෙන දේ මම කියන්නේ පුතේ. මට හිතෙනවා මුන් දෙන්න එකතු වෙලා මූ හැදෙනවා නම් බලන තර්කේ. මුන් දෙන්න එකතු වෙලා මූ හැදෙනවා නම් එහෙනම් මුගේ පරිමිතියයි එකතු කරාම මුගේ පරිමිතිය එන්න ඕන. සරල තර්කයක්. හැබැයි පුතේ ඒක මහා පට්ටපල් ගොන් තර්කයක්. ඒකට හේතුව තමයි ඔබට පේනවද? දැන් මේ ඉරි දෙක මෙතන ජොයින්ට් වෙලා සංයුක්ත තල රූපයේ පරිමිතියයි මුගේ පරිමිතියයි කවදාවත් සමාන වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඇයි පුතේ? දැන් මේ දෙක සම්බන්ධ වෙනකොට මේ ඉරි දෙක මෙතන තිබිච්ච සෙන්ටිමීටර් 10යි මෙතන තිබිච්ච සෙන්ටිමීටර් 10යි සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මං ඕන්නම් කරලා පෙන්නන්නම්. බලාගෙන ඉන්න. මෙයාගේ පරිමිතිය දිගයි පළලයි එකතු කරාම 30යි 60යි. බලාගෙන ඉන්නකො. මෙයාගේ පරිමිතියත් 60යි. හරි. මෙයාගේ පරිමිතිය බලමු. 20යි 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 80යි 80යි 100යි. අන්න දැන් මගේ පුතාලට තේරෙනවද? මුගේ 60යි 120යි 120යි. නමුත් මෙයාගේ 100යි. 20ක අඩුවක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න හැමතිස්සම සංයුක්ත තල රූපයේ පරිමිතිය අර සංයුක්ත කිරීමට පෙර තිබිච්ච තල රූප වල පරිමිතියන් දෙකේ එකතුවට සමාන වෙන්නේ නැහැ. අත උසන්න එක තේරුණු කට්ටිය. රයිට්. මේක ඇඳ ගන්න. මම යටින් නෝට් එක දෙන්න. ඉක්මන් කරන්න. ලස්සනට ඇඳ ගන්න පුතේ. අවංකවම තේරුණා නම් යස් කියලා දාන්න. සුපිරි. මාරු.
හරි. හරි පුතේ. තේරුණාද පුතේ? එක යටින් ලියන්න මෙහෙම පුතේ. යටින් ලියන්න. සංයුක්ත තල රූපේ පරිමිතියත් සංයුක්ත තල රූපේ පරිමිතියත් සංයුක්ත තල රූපේ පරිමිතියත් සංයුක්ත තල රූපේ පරිමිතියත් වෙන වෙනම තල රූපවල පරිමිතියේ එකතුවත් අයිමක් කියනවා සංයුක්ත තල රූපේ පරිමිතියත් වෙන වෙනම තල රූපවල පරිමිතියත් වෙන වෙනම තල රූපවල පරිමිතියේ එකතුවත් වෙන වෙනම තල රූපවල පරිමිතියේ එකතුව කිසි විටක සමාන වන්නේ නැත. කිසි විටක සමාන වන්නේ නැත. ඕක දැනගෙන ඉන්න ඕන. කිසි විටක සමාන වන්නේ නැත. සමාන වන්නේ නැත. හරි. ඉවරයි. පාඩම ඉවරයි. කිසි විටක සමාන වන්නේ නැත. පාඩම උගන්වලා ඉවරයි. රයිට්. මෙන්න ගාන. පළවෙනි ගාන. බලමු පන්ති කී දෙනෙක් මේ ගාන සුපිරියටම හදයිද කියලා. හරි. මෙන්න ගාන. කලබල නැතුව හදන්න. ඔබට මේක දැකලා පුරුදුයි. දැකලා පුරුදුයි. කුරුසයක්. කුරුසයක්. දැකලා පුරුදුයි. කුරුසයක්. මේ කුරුසෙ පුතේ මේ පාද ඔක්කොම සමාන. පුතාලා කුරුස දැකලා ඇති. ඒ වගේම මේ පාදෙට මේ පාද සමාන. මේක 8 සෙන්ටිමීටර්. මේක 4 සෙන්ටිමීටර්. හරි. පුළුවන් නම් මෙයාගේ පරිමිතිය සොයන්න. පුළුවන් වැඩෙක් නම් මෙතන තියෙන සංයුක්ත තල රූපයක්. මෙයාගේ පරිමිතිය සොයන්න. සංයුක්ත තල රූපයේ පරිමිතිය සොයන්න. හරි. ඉක්මන් කරන්න.
හරි. හදපු කාණ්ඩේ උත්තරේ දාන්න බලන්න. හදපු කාණ්ඩේ උත්තරේ දාන්න. මාර ලේසි සර්. මාර ලේසි සර්. අර සර් සංකල්ප ටික හරියට ඔලුවට දාපු නිසා දැන් ඕන එකක් හිතන්න පුළුවන් සර්. දැන් හිතලා දැන් මේ ඉරි වලින් පෙන්නන්නේ පුතේ දන්නේ නැති කට්ටිය පොඩ්ඩක් අහන් ඉන්න. මෙතන එක ඉරයි මෙතන එක ඉරයි කියන්නේ පුතේ ඒ දෙන්න සමානයි. මතක තියාගන්න. මේක ජ්‍යාමිතික නිරූපණේ. පුතේ මෙතන ඉරි දෙකක් ගහලා මෙතන ඉරි දෙකක් ගහලා තියෙන්නේ පුතේ ඒ දෙන්න සමානයි. සමාන බව පෙන්වන්න. සමාන බව පෙන්වන්න තමයි එහෙම කළා තියෙන්නේ. උත්තරේ 80 වලු. රයිට් බලමු. බලමු. පුතේ මෙහෙමයි කරන්න. 8 කැලේ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 කැලි 8යි. එතකොට 8 වරක් 8 64යි. ඒක හරි. ඊළඟට 4 කැලි කීයද? 1යි 2යි 3යි 4යි. 4 කැලි 4යි. 4 වරක් 4 16යි. ඔය දෙක එකතු කරාම හරි හරි. ඔබ හරි. 80 තමයි. 80 තමයි උත්තරේ. සුපිරි හොඳේ. ඇත්තටම 80 ආව නම් පැටියෝ ඔබ දක්ෂේ. හරි. දැන් අභ්‍යාස පොත හරවලා බලන්න. ඔබට හදන්න බැරි ගානක් ඔය පොතේ තියෙන විදියක් නැහැ. ඔබට බලන්න මම හැදුවේ මේ 8 වෙනි ගාන. ඔබ දන්නේ නැතුණාට මං හැදුවේ මිශ්‍ර අභ්‍යාසයේ ඒ කියන්නේ අවසාන අභ්‍යාසයේ 8 වෙනි ගාන. අච්චුපොත දැන් මේ වෙනකොට ඔබේ අතේ තියෙන්න ඕන. මං ගෲප් වලට දාලා ෆොටෝකෝපි කරගන්න කියලා කිව්වා. ෆොටෝකෝපි කරගෙන නැත්නම් ඒක ඔබේ දුර්වලකම. නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන අච්චුපොත් ටික වෙනම ගන්න තියෙන ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. හරි. තේරෙන්නේ නැත්නම් උදයන්ග සර්ගේ ගෲප් එකේ තියෙනවා. නැත්නම් යාළුවෙක්ගෙන් හරි ඉල්ල ගන්න. හරි. මල්මි ෆොටෝකෝපි කරගත්තද? සමහරුන්ට පොත් ලැබිලානේ. නැත්නම් ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවනම් පොතක් ඉල්ල ගන්න. හරි. ඒක හරිනේ. හරි. තා ගානක් හදමුද? වැඩෙක් නම් මෙන්න පුතේ පුළුවන් නම් මේ ගාන හදන්න. ඒක තමයි දක්ෂකම. පුළුවන් නම් හදන්න. හරි. පරිමිතිය හොයන්න. රයිට් ඕකේ. වැඩෙන් නම් හොයන්න. ඕක තමයි ඔබේ දක්ෂකම. ඕක තමයි එන්න පුළුවන් අමාරුම ගාන. ඕක තමයි එන්න පුළුවන් අමාරුම ගාන. පුළුවන් නම් දක්ෂයෙක් නම් හොයන්න පුතේ උත්තේ පරිමිතිය. දක්ෂයට විතරයි හොයන්න පුළුවන්. ඉක්මන් කරන්න.
හරි. හරි පුතේ. පැටියෝ මෙන්න රහස. සුදු නෝනා. මේකේ තියෙන රහසක්. සර් මේක හොයන්න බෑ සර්. දැන් ගොඩක් ළමයි කියනවා සර් ඕක හොයන්න බෑ. ඒ මොකද පුතේ? ඇයි? මේ පාදේ දිග දන්නේ නැහැ. මේ පාදේ දිග දන්නේ නැහැ. මේකේ දිග දන්නේ නැහැ. මේකේ දිග දන්නේ නැහැ. මේකේ දිග දන්නේ නැහැ. මේකේ දිග දන්නේ නැහැ. කොහොමවත් හොයන්න බෑ සර්. ඕක හොයන්න බෑ. වටේ දිග හොයන්න නම් මේ ටික දැනගෙන ඉන්න එපා. ඕකට කියන්නේ ගොන්කම කියලා පුතේ. හරි. ඔන්න මම ලස්සනට කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න. හිතන්න මේව ඉරටු නා. ඉරටු වලින් හදලා නම් මෙන්න මේ ඉරටුව ගෙනහිල්ලා මම මෙතන තියනවා. මේ ඉරටුව ගෙනහිල්ලා මම මෙතන තියනවා. මේ ඉරටුව ගෙනහිල්ලා මෙතන තියනවා. මේ ඉරටුව ගෙනහිල්ලා මෙතන තියනවා. දැන් ඔබලට පේන්න ඕන ඍජු කෝණාශ්‍රයක්. අපි ගොනාට අන්දලා තියෙන්නේ. අපිට ගොනාට අන්දලා තියෙන පුතේ. මේ ඉරට්ටේ දිගමයි මෙතන තියෙන්නේ. මේ ඉරට්ටේ දිගමයි මෙතන තියෙන්නේ. මේ ඉරට්ටේ දිගමයි මෙතන තියෙන්නේ. මේ ඉරට්ටේ දිගමයි මේ තියෙන්නේ පුතේ. ඍජු කෝණාශ්‍ර පරිමිතියයි. මේකේ පරිමිතිය මොකද වෙන්නේ? සමානයි. සමානයි. අනිවාර්යෙන් පුතේ. එහෙනම් ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්නේ දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. එහෙනම් පුතේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සමානයි. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සමානයි. දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරනවා. එහෙනම් පුතේ දෙකෙන් ගුණ කරනවා 20යි 8යි එකතු කරලා. sorry 12යි 8යි. 12යි 8යි එකතු කරලා දෙකෙන් ගුණ කරනවා. දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් 20 උත්තරේ 40යි. අවංකෙම 40 නම් අත උස්සන්න. ඔයා උදයන්ග සර්ගේ දරුවෙක්. පැහැදිලිවම මට කලින් මේක ආවනම් ඔයා උදයන්ග සර්ගේ දරුවෙක්. ඔබට දැන් හොඳට හිතන්න පුළුවන්. මතක තියාගන්න මේක තමයි අපි ගොනාට අන්දන්න පුළුවන් ලේසිම ක්‍රමය. මෙතෙන්දි ඉරටු ක්‍රමය භාවිතා කරන්න. මේ ඉරට ගෙනහිල්ලා මෙතන තියෙනවා. මේක ගෙනහිල්ලා මෙතන තියෙනවා. මේක මෙතෙන්ට ගේනවා. කිසිම අවුලක් නැහැ. දිගෙහි ප්‍රශ්නයක් කිසිම නැහැ. උත්තරේ සුපිරියට එනවා. හරිනේ? හරි ඇතිද? හරි. එහෙනම් සාන්දුදා සඳ 12ට හම්බෙමු. වෙලාව ගියා දැනුනේවත් නැහැ. හම්බෙලා අපි ඊටු ටික කතා කරමු. අනිවාර්යයෙන් සඳට එන්න ඕන ගෙදර වැඩ ලියා ගන්න. පාඩම ඉවරයි. සඳ පටන් ගන්න කෝණ පාඩම. පරිමිතිය පාඩමේ සියලුම අභ්‍යාස උදයන්ග සර්ගේ ටියුට් එකේ සියලුම අභ්‍යාස කරගෙන ඉන්න. හරි. මට යන්න අවසරයි. සුබ ක්‍රිස්මස් ඩේ එකක්. පරිස්සමෙන් ඉන්න. පාටි ගන්න සමරන්න එපා කියන්න මට බෑ. හැබැයි මට මේක කියන්න පුළුවන්. තාම රට හොඳ පැත්තට නම් හැරිලා නැත. පරිස්සමෙන් ඉන්න. නැගිටලා ආයිබෝන් කියන්න. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න පුතේ. ජයෙන් ජයෙන් වේවා.